ආයුබෝවන්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. වසංගතයෙන් පසු සාගතයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයි. අතපසුවීම් යලි සිදු නොවන්නටත් වග බලාගත යුතුයි. ජනපති අවධාරණය කරයි. මුළු දිවයිනටම දැන් ඇඳිරි නීතිය. අමාත්‍යංශ 7කට නව ලේකම්වරුන්. ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි. කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය. මහා මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන 18 සහ 19. හෙළ සිනමාවේ තවත් දැවැන්තයෙකු සමුගනී. ප්‍රථමයෙන් දේශීය පුවත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස් වුණා. ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවසේදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 79 වන රැස්වීම අද පස්වරුවේ එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් සම්බන්ධන්, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතාතු කෝරල්ල මහත්මියද ඊට සහභාගී වුණා. ඔවුන්ට අමතරව සිවිල් සංවිධාන නියෝජිතින් තිදෙනෙකුද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට එක්ව සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආරම්භයේදී එහි සභාපති කරු ජයසූරිය මහතා විසින් ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳව එහි සමාජිකයින් දැනුවත් කළා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2008 වසරේදී තරඟ විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් විමර්ශන නිලධාරීන් 200ක් තෝරාගෙන ඇතත් එම විමර්ශන නිලධාරීන් හට මෙතෙක් පත්වීම් ලබා දීම ප්‍රමාද වීම හේතුවෙන් කොමිෂන් සභාවේ වැඩ කටයුතු අඩාල වීමට ඉඩ ඇති හේයින් ඒ පිළිබඳව මහා භාණ්ඩාගාරයේ අවධානය යොමු කරවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එහි වැඩ බලන මහලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමටද මෙහිදී කරු ජයසූරිය මහතා පියවර ගත්තා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳව මතුවී ඇති ගැටලුව පොලිස් කොමිසමේ සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරුන් විසින් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වුණා. මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව ලබා ඇති ප්‍රගතියද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. විශේෂයෙන් මුදල් කොමිෂන් සභාවේ දැනට පළාත් සභාව වෙත යොමු කර ඇති ප්‍රතිපාදන එම පළාත් සභාවන් වෙත නොලැබීම නිසා පළාත් සභාවන්හි එදිනෙදා වැඩ කටයුතු වලට ඇති වී තිබෙන බාධාවන් පිළිබඳවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානයට ලක් වුණා. පවතින දුෂ්කර වාතාවරණය හමුවේ සිය වගකීම ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරන කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින්ගේ ප්‍රසාදයට ලක් වූ අතර මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව පූර්ණ විශ්වාසයද මෙහිදී පළ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම අවම වශයෙන් මාසකට දෙවරක්වත් පැවැත්විය යුතු බව සඳහන් කොට ඇති බැවින් එසේ රැස්වීම පැවැත්වීමට කටයුතු කරන අවස්ථාවන්හිදී ඇතැම් මාධ්‍යයන් විසින් එල්ල කරන විවිධ චෝදනා මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අප්‍රසාදයට ලක්ව තිබෙනවා. රැස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අද ව්‍යවස්ථාදායක සභාව රැස් වුණා. මොකද ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාවට අනුව සෑම සති දෙකකටම සැරයක් රැස් විය යුතුයි. ඒ අනුව අගමැතිවරයා සහ හිටපු කතානායකතුමාගේ මූලිකත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස් වුණා. එහි ගත් තීරණ පිළිබඳව ඉදිරියේදී මාධ්‍ය නිවේදනයකින් දැනුම් දෙයි. අද සියලුම සමාජිකයන් සම්බන්ධ වුණා එක සමාජිකයෙක් හැර. ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ එය විසින් පත් කර තිබෙන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒවායේ ඇතිවෙන පුරප්පාඩු පත් කිරීම ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම තමයි. ඒ අනුව ඒ කටයුතු තමයි අද දිනේදීත් සිදු කෙරුණේ. කැබිනට් අමාත්‍යාංශ 7ක් සඳහා නව ලේකම්වරු පත් කර තිබෙනවා. කැබිනට් අමාත්‍යංශ 7කට අමාත්‍යංශ ලේකම්වරු අලුතින් පත් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස එස්.එම්. මොහොමඩ් මහත්මිය පත් කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජේ.ජේ. රත්නසිරි මහතාද, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි මහතාද පත් කර තිබෙනවා. මේ අතර කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එච්.කේ.ඩී. WMNB හපුහින්න මහතාද, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස JMB ජයවර්ධන මහත්මියද පත් කර තිබෙනවා. එමෙන්ම මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් AKS
ඩේවිස් පෙරේරා මහතාද සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාද පත් කර තිබෙනවා. මේ වන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 23ට පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම 5ට අවසන් වූ අතර යලි රාත්‍රී 8ට එය ක්‍රියාත්මක වුණා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු අද දිවයින පුරා පැවති තත්ත්වයයි මේ. නැවත දැනුම් දෙනතුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී කාලයේදී පමණක් ක්‍රියාත්මක වනවා. මීට පෙර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලද ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළා. එම දිස්ත්‍රික්ක දෙක තුළ අද පැවති තත්ත්වයයි මේ. සාමාන්‍ය පැත්තට පස් වෙලා මේ අතර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වයේ යථා තත්ත්වයට පත් කිරීම අද සිට ආරම්භ කිරීමට රජය කටයුතු කළා. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙයන්ෂයන්හි ආයතන විවෘත කිරීමට පියවර ගනු ලැබුවා. අද උදැසන දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සිය සේවාස්ථාන කරා පැමිණෙනු දක්නට ලැබුණා. වෙනත් දිනවලට ඉතා ජනාකීර්ණ තත්ත්වයක් ගන්නා බොහෝ නගරවලට ජනතාවගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණා. ඇතැම් ජනතාව රජය සහ සෞඛ්‍යංශ ලබා දුන් උපදෙස් වලට අනුකූලව සිය ගමනාගමන කටයුතු සිදු කිරීම දක්නට ලැබුණා. කෙසේ වෙතත් බොහෝ දෙනා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පසෙක තබා ඉතා අනාරක්ෂිත ලෙසද ගමන් කළා. කීදෙනාද බස් එක යන්න පුළුවන්. දැන් එහෙමද මේ ඉන්නේ බලන්න මේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. අද දින ඇඳිරි නීතිය ඉවත් කළ සෙසු දිස්ත්‍රික්ක 23හි ජනතාව සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළා. මේ අතර හැඳුනුම්පතේ අවසාන අංකය 1 සහ 2 ඇති පුද්ගලයින්ට අද දින නිවසින් බැහැරව ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවස්ථාව හිමි වුණා. එලෙස හෙට දින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 සහ 4 සඳහන් පුද්ගලයින්ට පමණයි. තවත් COVID-19 වෛරසය ආසාදිතයෙකු නොවන ලෙස කටයුතු කිරීමට සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් වග බලාගත යුතු බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය අද කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී. අද දිනේ සියලුම දිස්ත්‍රික්කවල රජය සහ පෞද්ගලික ආයතන ආරම්භ කරනු ලැබුවා. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රඳවාගෙන යන අවස්ථාවේදී සමහර නීති රීති වලට අනුව තවදුරටත් මේ ආයතන පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබුවා. එහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සියලුම රජය සහ පෞද්ගලික ආයතනවල ආයතන ප්‍රධානීන්ට එම ආයතනවල පවත්වාගෙන යා යුතු සංඛ්‍යාවන් කුමක්ද යන්නත් කී දෙනෙක්ද යන්නත් ඒ වගේන කෙසේද ආයතනවල පැමිණෙන ඇවලුන් රැකිරක්ෂා කළ යුතු ආකාරයේ සම්බන්ධවත් විශාල වශයෙන් උපදෙස් පසුගිය සති දෙක පුරාවටම ලබා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතන ප්‍රධානීන් විශේෂයෙන්ම සෞඛ්‍යමය උපදෙස් වලට අනුව එම ආයතන පවත්වාගෙන යනවා ඇති කියලා. මේ සතිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ආකාරයෙන්ම ඒත් එක්කම ඒ ආයතන වල රැකිරක්ෂා කරන අයගේ වගකීමක් වෙනවා. ඒ ලබා දී ඇති උපදෙස් වලට අනුව ඒ උපදෙස් පිළිපදිමින් තම රැකිරක්ෂාවල නියත වීමට ඒ වගේම විශේෂයෙන්ම වුන් රැකිරක්ෂාවලට පැමිණීමේදී සහ නවත නිවස දක්වා යන කාල සීමාවෙදිත්
ඒ කියපු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ශාරීරික දුරස්ථභාවයන් රැක ගැනීමෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අනුව සෑම අපගේ ශ්‍රී ලාංකිකයෙක්ම උත්සාහ කළ යුත්තේ තවුන් කොවිඩ් ආසාදිතයෙක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමටයි. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු පිළිබඳව ඊයේ දින තොරතුරු තහවුරු වුණා. ඉන් වැඩි පිරිසක් නාවික හමුදා සමාජිකයින් වන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දමනු කොළඹ කොටස් වෙළඳපළ අද දින යලි විවෘත කෙරුණද එහි කටයුතු මිනිත්තුකටත් වඩා අඩු කාලයකදී අත්හිටුවීමට එහි පාලන අධිකාරිය තීරණය කළා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒ අතුරින් පුද්ගලයන් 13 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර තවත් පුද්ගලයෙකු නාවික හමුදා සමාජිකයින්ගේ ආශ්‍රිතයෙකු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. එසේම ඉදිරි ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වන පුද්ගලයන් දෙදෙනෙක්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් පුද්ගලයන් 22 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 343ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. පසුගිය අප්‍රේල් මාස 22 වෙනිදා ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු පුද්ගලයන් 175 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද නිවෙස් බලා පිටත්ව ගියා. ගුවන් හමුදාවේ සියලුම සමාජිකයින් අපිව ගොඩක් ආදරෙන් සහෝදරත්වයෙන් අපිව පිළිගත්තා. ඒකට මම ප්‍රථම වශයෙන් ස්තුතිය පුද කරනවා ගුවන් හමුදාපතිතුමාටයි ඉරණමඩු කඳවුරේ සේවය කරන සියලුම ගුවන් හමුදා නියෝජිතයින්ටත් සහෝදරත්වයෙන් අපිව සැලකුවා. අදාළ පිරිස කෙසෙල්වත්ත කොළඹ බණ්ඩාරනායක මාවත කොටහේන හා දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. එසේම බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලින් 10 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. දින 14ක කාලයක් පූනානේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලින් 94 දෙනෙකු අද දින ඉන් පිටව ගිය බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. නිරෝධායනය වෙන්න බය වෙන්න එපා. එන්න ඇවිල්ලා තමන් නිරෝධායනය වෙලා එන්න වුණාම අපි සමාජයටත් රටටත් කරන්න ගොඩක් හොඳ වැඩක්. ඒ වගේම යුද හමුදාවේ මේ කරලා තියෙන මේක කියන්න වචන නැහැ. ඉතාමත් සාර්ථකයි. ඒ වගේම ඒගොල්ලන්ට ගොඩක් පින්. ඒ වගේම එතුමාටත් ගොඩක් ස්තුතිය පළ කරනවා. ඒ වගේම no words, excellent everything. මාස 1මාරකට පසු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු සඳහා අද යළිත් විවෘත කෙරුණද මිල දර්ශකයේ සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් එහි දෛනික කටයුතු මිනිත්තුවකට වඩා අඩු කාලයක් තුල අත්හිටුවීමටයි එහි පාලනාධිකාරිය කටයුතු කළේ. මීට පෙර කොටස් වෙළඳපළ ගනුදෙනු සිදු වූ මාර්තු මාස 20 වෙනි දිනට සාපේක්ෂව මිල දර්ශකයේ වාර්තාගත 10.11% කඩා වැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව අද දින ගනුදෙනු පිරුවැටීම සටහන්ව ඇත්තේ රුපියල් මිලියන 24.89ක් ලෙසයි. ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනය සඳහා පසු නොබැස ධෛර්යයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ COVID මර්ධන ජනාධිපති කාර්යසාධක බලකා හමුවට එක්වෙමි. COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනය සඳහා කිසිවිටකත් පසු නොබැස ධෛර්යයෙන් කටයුතු කළ යුතු බවයි. වසංගතයක් පැමිණියත් ඒ සමගම සාගතයක් පැමිණීමට ඉඩ නොතිබිය යුතු බවත් සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු වූ අතපසුවීම් පාඩමක් ලෙසගෙන එවැන්නක් යලි සිදු නොවන බවට වග බලාගත යුතු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. බස් රථ, ත්‍රිරෝද රථ සහ ඉදිකිරීම් වැඩබිම්වලත් මැනින් වෙළඳපොළ වැනි ජනතාව බහුලව එක්රැස් වන ස්ථානවල පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂාවට ලක් කිරීමේ වැදගත්කමත් මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳවද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවත් එම නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කර ඇති බවත් පාසල් ආරම්භීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජනතාවගේ ජන ජීවිතයට මහත් පීඩාවක් එල්ල වී ඇති බවත් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසාලාභීන් 3297 දෙනෙකු මේ වන විට රැගෙන වෙත් නිරෝධායනයට යොමු කර ඇති බවත් විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා.
ජූනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 18 සහ 19 යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ මීට අදාළ විදිරිපත් වී ඇති පෙත්සම් අග විනිසුරු ජයන්ත ජයසූරිය, මුරුදු ප්‍රනාන්දු සහ එස් තුරේරාජා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී අද දින මුලින්ම නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබුවා. එම පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මහා මැතිවරණට අදාළව මනාපංක නිකුත් කිරීමේ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් කළා. එය සිදු වූ අපේක්ෂකින් වීදිවලට බැස ගෙන්ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩකඩ තිබෙන බවත් ඒ තුලින් විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතුවීමට ඉඩකඩ තිබෙන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නා. එම නිසා මැතිවරණ කටයුතු පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ආධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල සඳහන් කර සිටියේ වග උත්තරකාර මැතිවරණ කොමිසමේ සමාජිකයින්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි අතුරු සහන නියෝගයක් ප්‍රකාශ කිරීම අසීරු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බවද අග විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඉන් අනතුරුව මෙම නඩු සියල්ල හදිසි නඩු කටයුතු සලකා කරුණු තහවුරු කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව අදාළ පෙත්සම් සියල්ල සලකා බැලීම සඳහා ලබන 18 වනදා සහ 19 වනදා දිනවලදී කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල නියම කර තිබෙනවා. මෙම පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු ඉදිරිපත් කර තිබුණා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ගුණදා සමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. තවදුරටත් අතරමැදි පෙත්සම් තිබේ නම් ඒවා හෙට පස්වරු 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල නීතිඥවරුන්ට දැනුම් දුන්නේ. මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය දන්වා තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්. නීතිඥ චරිත ගුණරත්න මහතා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සමගි ජනබලවේගයේ ඇතුළු පාර්ශව 7ක් විසින් මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, එහි සමාජිකයින් වන එන්ජාබේ සේකර සහ රත්නජීවන් හූල් යන මහතුරුන් නම් කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ජුනි මාස 20 වනදා මැතිවරණයට දින නියම කිරීම ආණුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසිරවා හල දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේද දෙන්නේ. 2019 වසරේ ඔක්තෝබර් මාස 23 වනදා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මුදල් වැය කිරීමට බලය හිමිවන්නේ පසුගිය අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බවද පෙත්සම්කරුවන් පවසනවා. මෙම තත්ත්වය හමුවේ විසිරවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදු කරන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කළද එම ඉල්ලීම්ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම්කරුවන් අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නේ. මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය විසින් රාජ්‍ය මුදල් වැය කිරීම ආණුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරුවන් සඳහන් කර තිබෙනවා. මෙම ක්‍රියාවලින් තුළින් රාජ්‍යයේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවටද තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මාස 20 වනදා මහා මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තුව විසිරවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. විපක්ෂය යලි පාර්ලිමේන්තුව කැඳවීමට ගන්නා උත්සාහය ව්‍යවස්ථානුකූල නොවන බවත් එය හුදෙක් පක්ෂ අර්බුදය විසඳා ගැනීමට සිදු කරන උපක්‍රමයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවේ ඉතාමත් වැදගත් අංශයක් තමයි ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායකයට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බාර වෙනවා ඉතාමත් වැදගත් කාර්යයන් දෙකක්. එකක් නීති සම්පාදනය කිරීම, අනෙක මුදල් පරිපාලනය. ඒ දෙකම තියෙන්නේ පාර්ලිමේන්තුව අතේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ඉදිරිපත් කළේ සම්පූර්ණ අලුත් ප්‍රතිපත්තියක්, අලුත් දර්ශනයක්.
එතුමාගේ න්‍යාය පත්‍රයට සම්පූර්ණයෙන් පටහැනි ප්‍රතිපත්ති තමයි නියෝජනය කරන්නේ ඉස්සෙල්ලා හිටපු පාර්ලිමේන්තුව. ඒතර ඒ පාර්ලිමේන්තුවට දැන් මොකද්ද කරන්නේ? මේ රටේ නීති සම්පාදනය කිරීමේ බලය දෙනවා. මුදල් පරිපාලනය පිළිබඳ සියලුම බලතල එයාගේ ඔඩොක්කුවට දානවා. ඒක කළ යුතු දෙයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලද? සර්වජන ඡන්ද බලය සමග කිසිසේත් ගලපන්න පුළුවන් දෙයක්ද ඒක? ඒක අපි කරන්නේ නැහැ. මේ කරන්න හදන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තු දෙකක් තියෙනවා. ඒතකොට මේ නාම යෝජනා නිෂ්ප්‍රභා කරලා පොදු ලයිස්තුවක් ඉදිරිපත් කරන්න තමයි ඕමනායලා තියෙන්නේ. ඒක මොකද්ද හරස් වෙලා තියෙන්නේ? හරස් වෙලා තියෙන්නේ නාම යෝජනා දීලා ඉවරයි. ඒවා බලංගු නාම යෝජනා. ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒතකොට ඒ නිසා තමයි මේ ක්‍රියාමාර්ගය ගැන විපක්ෂයේ ඔච්චර ලොකු උනන්දුවක් තියෙන්නේ. පාර්ලිමේන්තුව රැස් කළා පාර්ලිමේන්තුව හරහා දැනට පිළිඅරන් තියෙන නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම තමයි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් රටේ ආර්ථික තත්ත්වය බිඳ වැටී ඇති අවස්ථාවක වත්මන් ආණ්ඩුව විසින් මාර්ග සංවර්ධනය සඳහා මුල්තැන ලබා දීම සාධාරණ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙච්චර අර්බුදයක් තියෙද්දි රටේ මේ පඩි ගෙවා ගන්න සල්ලි නැහැ කියලා ජනාධිපති ලේකම් කියද්දි රුපියල් මිලියන 31000 වියදම් කරන්න යනවා අධිවේගී මාර්ගයේ කොටසක් කරා. ඒ වගේම කිලෝමීටර් 105ක් හදන්න කියලා තවත් මිලියන 15000ක ණයක් ගන්න යනවා චීනෙ. මේ ජනතාවට කන්න නැතුව ජනතාවට පඩි ගෙවා ගන්න විදියක් නේ. හැබැයි පාරවල් කෙරුවාව කරන්න යනවා. මේ පාරවල් කෙරුවාවෙන් තමයි ගජමිතුරු ධනපතියන්ගේ සෞභාග්‍යයේ මාවත තමයි මේ මාවත් සංවර්ධනයෙන් නම් ඇති වෙන්නේ. මෙවැනි දවන්ත ආර්ථික අර්බුදයකින් රට කොට නැගීමේ වගකීම ආර්ථික විශේෂඥයින්ට බාර නොදී පවුලේ හිතවතුන්ට හා සුදු කරපටි අපරාධකාරීන්ට පවරලා තියෙනවා. ලෝකයේ එකම රට අපි මාස දෙකක් රට වැහුවට පස්සේ රටේ කොවිඩ් ආසාදිතයන් ගාන 10 ගුණයටත් වඩා වැඩි ගානකින් වැඩි කරගත්ත එකම රට අපි. මේ ආර්ථික අර්බුදයත් ඔය ගෙවතු වගා සංදර්ශන වලින් ජය ගන්න බෑ. ඒකට ආර්ථික විද්වත් විශේෂඥයින් කැපවෙච්ච දේශමාමකින් අවශ්‍යයි. පිටරට දේපොළ තියාගෙන පිටරට පුරවැසිකම් දරන ගමන් මේ රටේ කටයුතු කරන බුරු දේශමාමකින්ට ඒක කරන්න බෑ. සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ තිස්ස විජේ සුරේන්ද්‍ර මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 71 වන වියෙහි පසු වුණා. සිංහල සිනමාවේ 1970 දශකයේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික සිත් දිනාගත් සිත් ඇදගන්නා ස්වරූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙක් ලෙස තිස්ස විජේසුරේන්ද්‍ර මහතා හඳුන්වන්න පුළුවන්. 1970 දශකයේ නිම්වලල්ල චිත්‍රපටයෙන් සිනමාවට පෙවිසි තිස්ස විජේසුරේන්ද්‍ර මහතා පූජිතයෝ සුහත පැතුම ලසඳා පෙම්කුරුල්ලෝ හරියට හරි සුදු පරවියෝ මේජර් සර් සුපිරි අන්දරේ ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා. 72 සිනමාවට මම ආවේ. ඒ හම්බෙන් ආපු ගමනක්. ආරාධනා අසුනාදෝ නිරාත්මේ පෙතුආදෝ මේ ආත්මේ හමුනේදෝ. සිංහල සිනමාවේ අති සුන්දරම සහ අති දක්ෂ නිලියන් වන මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු, සුමනා අමරසිංහ, ජෙනීටා සමරවීර සමග ඔවුන්ගේ පෙම්වතා ලෙස රංගනයෙන් දායක වුණේ තිස්ස විජේසුරේන්ද්‍රයන්. විජේසුරේන්ද්‍රයන් ආදරණීය දියණියන් තිදෙනෙකුගේ පියෙක්ද වනවා. සිංහල සිනමාවට අනුපමේය සේවයක් සිදු කළ විජේසුරේන්ද්‍රයන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද දහවල් අභාව ප්‍රාප්ත වුණේ සුවහසක් රසික ජනතාවගේ හදවත් සුසුසුමට පත් කරමින්. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.